ආයුබෝවන් දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අද දවසේදී අපි කතා කරන්න යන්නේ තවත් වැදගත් මාතෘකාවක්. ඔබ දන්නවා උසස් පෙළ ගිණුම් කරන විෂය නිර්දේශය යටතේ ඔබට ඉගෙන ගන්න වෙනවා මූල්‍ය වාර්තා කරන ප්‍රමිති. නැත්නම් අපි කිව්වොත් එහෙම නේද ශ්‍රී ලංකා accounting standards. හරි. ඒ කියන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිති. ඔබට සියල්ල නෙමෙයි යම්කිසි ගිණුම් කරන ප්‍රමිති කිහිපයක් ඔබට ඉගෙන ගන්න වෙනවා. ඒ අතුරින් ඊටාම වැදගත් ප්‍රමිතියක් තමයි LKS 7 කියන්නේ. හරි අපි කියන ශ්‍රී ලංකා accounting standard number 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන. එහෙම නැත්නම් statement of cash flows කියලා අපි කියනවා. හරි. එතකොට වෙනම විශේෂිත ප්‍රමිතියක් යටතේ තමයි අපි මේක ඉගෙන ගන්නෙ. ඊටාම වැදගත් 2019 වර්ෂයේදී ගත්තොත් දුවේ පුතේ ලකුණු 21 ප්‍රශ්නයක් ඊටාම ලේසි ප්‍රශ්නයක්. හරි 2018 වර්ෂයත් එක්ක සාපේක්ෂව බැලුවම 2019 වර්ෂයේ වෙලා තියෙන ගාන හරිම ලේසි. හරි. ඉතින් දැන් උසස් පෙළ ශිෂ්‍යයන්ට පමණක් නෙමෙයි. හරිද? වෙනත් මේ ගිණුම් කරන විෂය පිළිබඳව මතක් කරන එතකොට ඉගෙන ගන්න කැමති වෙනත් විභාග කරන ළමයිටත් මේක ගන්න වැදගත් වෙනවා. හරි. මම දැන් මේ වෙලාවේ ගානකින් ඔබට සියලු දේ කියලා දෙන්නට යනවා. ඒ නිසා ඔබ මේ ගැන සමහරක් විට තියරි දන්නේ නැති වෙන්න පුළුවන්. හරි. ගණන් කලින් හදලා නැති වෙන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මේ ගාන කියලා දුන්නට පස්සේ ඔබට තියරි ගිහිල්ලා ඊට පස්සේ බැලුවා ඔබට තේරෙයි. ඒ නිසා ඔබ කිසිම දෙයක් නොදන්නවා වුණත් දන්නවා කියලා දැනට හිතාගෙන මේක බලන්න. මොකද මම ඔබ නොදන්නවා කියලා හිතාගෙන ඒ මට්ටමේ නම් තමයි මම ඔබට කියලා දෙන්නේ. හරි? එතකොට LK 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් හදනකොට දුවේ පුතේ ඔබ දන්නවා ගිණුම් කරන්නේදී අපි කතා කරනවා නේද? ගිණුම් කරන නැත්නම් අපි කියනවා මූල්‍ය වාර්තා කට්ටලයක ඇතුළත් වෙන්න ඕන සංරචකයන් මොනවද? ඔබ දන්නවා පළවෙනි දේ තමයි නේද? විස්තීර්ණ ආදායම් ප්‍රකාශය. හරි. ඊළඟට ශේෂපත්‍රය නැත්නම් අපි කියනවා මොකක්ද අලුත් නම? අලුත් නෑ දැන් ඒක 2012 ඉඳන් තමයි අපි පාවිච්චි කරන්නේ. හරි. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඊළඟට හිමිකම් වෙනස් වීමේ වාර්තාව නැත්නම් ප්‍රකාශනය ඊට පස්සේ තියෙනවා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ගිණුම් කරන ප්‍රතිපත්ති සහ සටහන්. ඔය කට්ටලයට තමයි අපි කියන්නේ financial statements නේද? අපි මූල්‍ය ප්‍රකාශන කට්ටලයක් කියලා ඔන්න ඔය පහේ එකතුවට. එතකොට ඔතනින් මුදල් ප්‍රවාහ ප්‍රකාශනය පමණයි මොන පදනම යටතේ හදන්නේද? මුදල් පදනම යටතේ. නැත්නම් අපි කියනවා cash basis. මුදල් පදනම යටතේ හදන එකම ප්‍රකාශනය. ඒ කියන්නේ මුදලින් ලැබුණොත් අපි සටහන් කරනවා. මුදලින් ගෙවුවොත් අපි සටහන් කරනවා. උපචිත පදනම පාවිච්චි කරන්නේ නැහැ. අපි ලාභ ගිණුම හදනකොට නැත්නම් විස්තීර්ණ ආදාය ප්‍රකාශනය හදනකොට පාවිච්චි කරනවා වගේ. ඒක තමයි පළවෙනි දේ ඔබ දැනගන්න ඕනේ. හරි? ඊළඟට මොකද්ද දැන් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන්නේ? සරලව අපි හිතමු. මුදල් ප්‍රවාහ ප්‍රකාශනය කියන වචනේම බලන්න. statement of cash flows මුදල් ප්‍රවාහය. මුදල් ප්‍රවාහයක් කියන්නේ සල්ලි ගලා ඒම හෝ ගලා යාම වෙන්න පුළුවන්. හරි? එතකොට මුදල් ප්‍රවාහ ප්‍රකාශනයකින් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ වසර මුල. දැන් අපි හිතමු ඔබේ ව්‍යාපාරයේ වර්ෂයේ මුල ඔබේ අතේ තිබුණ මුදල්. අතැති මුදල් ඔබ හිතන්න අතැති කියන්නේ බැංකුවේ වෙන්නත් පුළුවන්. හරි? මුදල් හා මුදල් වලට සමාන දෙයක්. හරි? එතකොට මේ පාඩමේ තියරි නෝට් එකක් බලුවා. දැන් මම මගේ ෂෝට් නෝට් එකක් ඔබට දීලා තියෙනවා. ඒ ෂෝට් නෝට් එකෙත් බැලුවොත් ඔබට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් මුදල් හා මුදල් වලට සමාන දෙයක් කියන්නේ මොනවද කියලා. හරි? එතකොට මුදල් හා මුදල් වලට සමාන දෙයක් අපි ගත්තොත් වර්ෂයේ මුල ඔබ හිතන්න වර්ෂයේ මුල ඔබ අතේ තිබ්බ රුපියල් 50000. අපි දැන් ලේසියට ගමු අතේ තිබ්බ සල්ලි ගිය 50000ක් තිබ්බා. වර්ෂයේ අන්තිමට තියෙන්නේ ඔබේ අතේ රුපියල් 20000යි. හරි? එහෙනම් මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් පෙන්වුම් කරන්නේ මොකද්ද? අර 50000 ඉඳන් 20000ක් වෙනකන් බැලන්ස් එක නැත්තම් ශේෂය අඩුවීමක් වෙන්න බලපාපු හේතු තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මුදල් වැඩි වෙලා ආපහු අඩු වෙලා ආයි වැඩි වෙලා ආයි අඩු වෙලා ඔය යම් ආකාරවලින් මුදල් ශේෂය වෙනස් වෙලා නේද? ඔබ දන්නවනේ අතේ තියෙන සල්ලි යනවා ආයි සල්ලි හම්බ වෙනවා අපිට. අන්න එහෙම වෙනස් වෙලා අර අන්තිමට තියෙන ශේෂයට ආවේ කොහොමද කියලා තමයි අපි මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශයෙන් හොයන්නේ සරලව. ඉතින් බලන්න හරිම සරලයි. හරි. එහෙනම් අපි මේ පාඩම
මුදල් ප්‍රවාහ ප්‍රකාශනයක් දුවේ පුතේ හදද්දී LKS 7 අනුව ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි ක්‍රමය තමයි ඍජු ක්‍රමය. අපි නැත්නම් කියනවා ඩිරෙක්ට් මෙතඩ් කියලා. ඊළඟට වක්‍ර ක්‍රමය. හරි වක්‍ර ක්‍රමය කියන්නේ අපි ඉන්ඩිරෙක්ට් මෙතඩ් කියලා කියනවා. එතකොට ඍජු ක්‍රමය දුවේ පුතේ හරිම ලේසියි. හරි. එතකොට වක්‍ර ක්‍රමය තරමක් අමාරුයි. හැබැයි ඔබ හරියට ගාන හදන්න දන්නවනම් ඔබට පුළුවන් ඒක පැහැදිලිව ලේසියෙන් හදාගන්න. හැබැයි තරමක වෙලාවක් යනවා ඍජු ක්‍රමයට වඩා. එතකොට ඍජු ක්‍රමය පරීක්ෂාවට ලක් කරලා තියෙනවා 2019 වර්ෂයේ උසස් පෙළ විභාගෙදී. එතකොට දැන් මේ 2020 එක්සෑම් එකට මුහුණ දෙන්න ඉන්න දරුවන්ට පොඩ්ඩක් නේද පොඩි බයක් එනවා. එහෙනම් අපිට මේ පාර ආයි වක්‍ර ක්‍රමය චෙක් කරයි. වක්‍ර ක්‍රමය පරීක්ෂාවට භාජනය කරයි. එතකොට ඒක ටිකක් තරමක් අමාරු හින්දා. හරි. ඒත් බය වෙන්න එපා. මම අද දුවේ පුතේ කතා කරනවා 2019 උසස් පෙළ 6 වෙනි ප්‍රශ්නය ඊ කොටස. ඒ කියන්නේ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ඍජු ක්‍රමයට. එතකොට මම මේ ඍජු ක්‍රමය සම්පූර්ණයෙන්ම මේ ගාන ඔස්සේ ඔබට කියලා දෙනවා පැහැදිලිවම. තියරි දන්නේ නැත්නම් බය වෙන්න එපා. ඔබට මේ ගාන හදන්න පුළුවන් වෙනවා. හරි. ඊට පස්සේ මම වෙනත් වීඩියෝකින් කතා කරනවා දුවේ පුතේ වක්‍ර ක්‍රමය ගැන. ඒකෙදි මම කතා කරනවා 2018 වර්ෂයේ උසස් පෙළ ගාන හදන්නේ කොහොමද කියලා. හරි. මොකද මේ වෙන ගණන් වලට යනවට වඩා පාස් පේපර්ස් වලින් කරන එක තමයි වඩාත්ම හොඳ. ඔබ එතකොට තමයි ඔබේ අර හිතේ තියෙන බය නැත්නම් චකිතය වගේ දේවල් නැති වෙන්නේ. නේ? මට ඉහළ විභාගෙ මේක කරගන්න පුළුවන්. මම කියනවා පුළුවන්. හරි. ඒ නිසා බය නැතුව මෙන්න මේ ගාන අහගන්න. හොඳට අහගන්න. ගාන මාත් එක්ක කියවන්න ඔබේ අතට ගන්න දැන් 2019 ප්‍රශ්න පත්‍රය. හරි? right. ඊට පස්සේ එහෙනම් අපි බලමු. මම දුවේකට ඉක්මනට කියන්නම් ඔයාලත් එක්ක කියවන්නම් ගාන. බලන්න දීලා තියෙනවා සීමිත නිහාල් පොදු සමාගමේ වත්කම් වගකීම් ශේෂ කිහිපයක් පහත පරිදි විය. හරි. දැන් බලන්න වෙළඳ ලැබිය යුතු. ඒ කියන්නේ ණය ගැතිව. හරි. වෙළඳ ගෙවිය යුතු. ඒ කියන්නේ ණය හිමියෝ. ඊට පස්සේ ගෙවිය යුතු මෙහෙයුම් වියදම්. හරි. ඊට මුදල් හා මුදල් වලට සමාන දැන් කියලා ශේෂයන් දීලා තියෙනවා. හරි. 2019 3.31 දින අවසන් වාර්ෂය තුළදී මෙම සමාගමේ පහත ගනුදෙනු සිදු වී ඇත. හරි. දැන් අපි ගනුදෙනු ටික කියවන්න කලින් දැන් මම මේ එක්සෑම් එකේදී නම් මම කරන විදිහ මේ කියන්නේ. හරි. ගාන මුලින්ම කියවන්න යන්න එපා සම්පූර්ණයෙන්ම මේ 42 තොරතුරු සියල්ල. මොකද ඒ කියවන ගමන් අපි ගාන හදමු. ඒතකොට දෙපොතේ නැත්තම් මේක එකපාරක් කියවන්න එතන වෙලාවක් යනවා. ඒ නිසා ආපහු මේක ආයි මුලින් ඉඳන් කියලා හදන්න ආයි තවත් වෙලාවක් යනවා. ලකුණු 20යි කියන්නේ විනාඩි 36 මේ ගාන හදන්න ඕනේ. හැබැයි ඔබ දන්නවද මේ 2019 ප්‍රශ්නය හරියට මේ ගණන් දැනගෙන ගිය දරුවෙට විනාඩි 20ක්වත් යන්නේ මේ ගාන හදන්න. ඒ තරම් ලේසි. හරි? එහෙනම් අපි ඒ ගණන් ටික වෙනම බලමු. එහෙනම් යටින් බලන්න අවශ්‍ය වන්නේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශනය ප්‍රමිතයට අනුව 2019 3.31 දින අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. හරි ඔන්න බලන්න වදහන් ඇතුලේ දීලා තියෙනවා ඔබට ක්‍රමය. හරි? මෙහෙයුම් මුදල් ප්‍රවාහය හඳුනා ගැනීමට ඍජු ක්‍රමය පාවිච්චි කරන්න. ඒ මොකක්ද කියලා මම පැහැදිලිව කියන්නම්. හරි? දැන් මම තව සුළු දෙයක් මෙතන කියලා ඉන්නම්. ඔබේ ගානේ ඔබේ විභාගයේ සමහරක් විට ඔබට ඍජු ක්‍රමයට හදන්න වක්‍ර ක්‍රමයට හදන්න කියලා ওই දෙකෙන් එකක් දෙනවා. එතකොට ඔබ අනිවාර්යෙන් මේ ක්‍රමයට හදන්න ඕනේ. තව දෙයක් වෙන්න පුළුවන්. මොකක්ද? ඒ තමයි ක්‍රමය දෙන්නේ ඍජු ක්‍රමයේද වක්‍ර ක්‍රමයේද කියලා ඔබට කියන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ අර ඒගොල්ලෝ දෙනවා යම් යම් විස්තර. ඒ විස්තර බලලා ඔන්න අපිට තීරණය කරන්න පුළුවන් මොන ක්‍රමයකටද අපි හදන්න ඕන කියලා. හරි? එතකොට ඔබ දන්නවා ඒ නිසා ඔබට දැනුමක් තියෙන්න ඕනේ මේ ගැන තීරණයක් ගන්න. හරි? එහෙනම් තව විදිහක් වෙන්න පුළුවන්. ක්‍රම දෙකටම තොරතුරු දීලා දෙන්නත් පුළුවන්. නිකන් හිතමු අපි එහෙමත් වෙන්න පුළුවන් නේ. එතකොට ඉතින් වඩා හොඳ ලේසි ක්‍රමයකට අපිට හදන්න පුළුවන්. හරි? ඉතින් දැන් මෙතන ක්‍රමයේ දීලා තියෙන ප්‍රශ්නයක් නැහැ. එහෙනම් දැන් දුවේ පුතේ බලන්න ඔබට ගානේ මුලින්ම දීලා තියෙනවා වෙනද ලැබිය යුතු අපි එතන ඉඳන්ම ගාන දාගෙන යනවා. හරි? ඔන්න බලන්න මම මෙතන කිසියම් ආකාරයකින් සරල පැහැදිලි කිරීමක් කරන්නම් ඔබට ගාන හදන්න කලින්. හරි? ගානේ මුලින්ම ඔබ දාන්න ඕනේ සීමිත නිහාල් පොදු සමාගම. සමාගමේ නම දාන්න ඕනේ. අපි ගාන හදන්නේ දහස් වලින් ඒ නිසා දහස් කියලා දාන්න. මාතෘකාව නැත්නම් හෙඩින් එක අපි දාන්න ඕනේ 2019 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. right? එතකොට ඒ කියන්නේ statement of cash flows for the year ended
31st March 2019 ඔබ ඉංග්‍රීසි මීඩියම් කරලා ළමෙක් නම් එන්න එහෙමයි ලියන්නේ. හරි? right. එහෙනම් දුවේ පුතේ මෙන්න මේක තමයි ආකෘතියේ යම්කිසි ආකෘතියක් තියෙනවා. ඔබට ඒකට වුණාම හරිය කටපාඩම් කරන්න එපා. හරි මම ඔබට කියලා දෙනවා කටපාඩම් කරන්න නැතුව අවබෝධයෙන් මේක කරන්න කොහොමද කියලා මේ ගානේ. හරිද? right. එහෙනම් පළවෙනි මාතෘකාව මේක ඇතුළේ ඔබ දාන්න ඕනේ. අපි දුවේ පුතේ මුදල් ගලායන් කියන්නේ මුදල් ප්‍රවාහයන් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශ පාඩමේදී කොටස් තුනකට කඩනවා. අංක 1 මෙහෙයුම් මුදල් ප්‍රවාහය. හරි? ඒ කියන්නේ එදිනෙදා ව්‍යාපාර කටයුතු සරලව විදිහට මෙච්චරයි. එදිනෙදා ව්‍යාපාර කටයුතු වලදී සල්ලි ලැබිච්ච සල්ලි ගෙවපු දේවල් අපි මෙන්න මේ මාතෘකාව යටතේ දානවා මෙන්න මෙතනට වෙනකම්. හරි? ඒව මොනවද කියලා මම ගණන් කියලා දෙන්නම්. ඊළඟට දෙවෙනි එක අනුමාතෘකාව ආයෝජන ක්‍රියාකාරකම්. මේ යටතේ එන දේවල් වෙන වෙනම තියරි වල තියෙනවා අපිට බැලුවොත් මම මේ කියනට වඩා ඉගෙන ගන්න පුළුවන්. හරි? ආයෝජන ක්‍රියාකාරකම් යටතේ මොනවද? අපි කරපු ආයෝජනය. ව්‍යාපාරයේ පැත්තෙන් අපි කරපුවා නේද? අපි අලුත් වත්කම් ගත්ත ඒවා. හරි? වත්කම් මොන හරි තියෙනවා නම් වත්කම් විකුණුවා. ඔන්න ඔය තමයි සරලම. හරි? අපි කොටස් වල යම් කිසි සමාගමද අපි ගිහිල්ලා කොටස් වල ආයෝජනය කළා. අපි ආයෝජනය කරනවා. ස්ථාවර තැන්පතුක නැත්නම් මොකක් හරි තැන්පතුක සල්ලි දානවා. මොනියම් හෝ ආයෝජන කියලා තියෙනවා නම් හරි වත්කම් මිලදී ගත්තා කියලා මොනවා අන්න ඒ වගේ ඕනම දෙයක් තිබ්බොත් එන්නේ ආයෝජන ක්‍රියාකාරකම් වලට. හරි? ඒවා විකිණීමත් එහෙනම් අනිත් පැත්තට මේ යටතේ වෙන්න ඕනේ. තුන්වෙනි මාතෘකාව අන්තිම එක මූල්‍ය ක්‍රියාකාරකම්. හරි? මොනවද මූල්‍ය ක්‍රියාකාරකම් කියන්නේ? අපි ඕක යටතේ තියෙන කීපයක් තියෙනවා. දැන් අර කොටස් අපි මිලදී ගත්තොත් ආයෙම හරි. එතකොට එන්නේ ආයෝජන. මොකද අපි සල්ලි යොදවනවානේ. හරි? ඊළඟ මූල්‍ය ක්‍රියාකාරකම් වල ඉන්නේ කොහොමද? ඒකේ තියෙනවා කොටස් නිකුතුව. ඒ කියන්නේ දුවිත අපි කොටස් අපේ සමාගමේ අපේ ආයතනයේ කොටස් නිකුත් කරොත් කාට හරි මොකද වෙන්නේ? එතකොට ඒක අනිත් අයගේ ආයෝජනයක් නේ. අපේ නෙමෙයි නේද? අපි තමයි කොටස් නිකුත් කරලා අනිත් අයගේ සල්ලි ගන්න. හරි? එතකොට එහෙනම් අන්න ඒවත් මූල්‍ය ක්‍රියාකාරකම්. එතකොට ඒ වගේම තමයි කොටස් නිදහස් කරොත් නේද? ඊට පස්සේ අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවලා අපි ආපහු අපේ කොටස් ටික ගන්නවා. අපි ආපහු අපේ කොටස් ගන්නකොට එන්නේ ඒක ආයෝජනයක් නෙමෙයි නේද? අපි ආපහු අපේ කොටස් ටික ආයෙත් නේ අන්තිකාරයට සල්ලි දීලා දානවා. එතකොට ඒකත් එන්නේ මුදල් නැත්තම් මූල්‍ය ක්‍රියාකාරකම්. හරි? ඊළඟට දැන් අපේ සමාගමේ කොටස් ගත්ත අයට ලාභාංශ මොනවා හරි ගෙවනවා නම් අන්න ඒවා. හැබැයි අපි තවත් සමාගමක ලාභාංශ ලබනවා නම් ඒ කියන්නේ තවත් සමාගමක අපි ආයෝජනයක් කරපු හින්දා අපිට ලාභාංශ ලැබෙනවා නම් ඉන්නේ ආයෝජන. සරලව මේ මතක තියාගන්න ලාභාංශ අපිට ලැබුණොත් සමාගමට එන්නේ ආයෝජන යටතේ. හැබැයි කාටද ලාභාංශ ගෙවනවා අපේ සමාගමේ කොටස් ගන්නට ගෙවනවා නම් අන්න මූල්‍ය ක්‍රියාකාරකම්. ඊළඟට තව අපි බැංකු ණයක් ගන්නවා නම් නේද? ණයක් නිදහස් කරනවා නම් ඒත් එන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් වලට. මොකද ඒක අපේ ආයෝජනයක් නෙමෙයිනේ. අපේ ව්‍යාපාර අවශ්‍යතාවලට අපි සල්ලි ගන්නවා. එතකොට ඒකේ මූල්‍ය ක්‍රියාකාරකම්. හරි? ඔන්න එහෙනම් දැන් ආකෘති ගැන සරලව දානවා. හැබැයි මෙහෙම වල තියෙනවා දුවේ පුතේ ඕනම දෙයක් වෙන්න පුළුවන් මෙහෙම කඩේතු. එදිනදා බිස්නස් වලදී නේද? හරි? සල්ලි ණයකටියන්ගේ සල්ලි ලැබෙනවා අපි හිමියන්ට සල්ලි කියනවා ප්‍රධානයි. හරි? අපිට විකුණු මොන හරි වෙනවා නම් අන්න ඒ වගේ ඕනම දෙයක් මෙතන දෙන්න පුළුවන්. හරිද? right. එහෙනම් අනිත් පොඩි දේ තමයි දුවේ පුතේ සල්ලි ලැබෙනවා නම් සල්ලි ගෙවනවා නම් විතරයි සටහන් කරන්නේ. යම් සල්ලි වලින් ගෙවීමක් නැත්නම් මුදල් ගලා යාමක් නම් ඔබ වරහන් ඇතුලේ පෙන්නන්න ඕනේ. මුදල් ගලා ඒමක් නම් අපේ ව්‍යාපාරයට මුදල් එනවා නම් මොකද කරන්නේ? අපි ඒක ධන ඉලක්කමක් හැටියට වරහන් රහිතව පෙන්නන්න ඕනේ. හරි? ඔන්න එහෙනම් මම සරලව කිව්වා. එහෙනම් මෙහෙයුම් ආයෝජන මූල්‍ය කියන අනුමාතෘකා තුන යටතේ මුදල් ගලා යාම අපි මේක යටතේ වාර්තා කරනවා. හරි? ඊළඟට දුවේ පුතේ අපි අන්තිමට කරනවා මේ තුනේම සුද්ධ මුදල් නේද? අපි කියන්නේ net cash flow එක ගන්නවා. සුද්ධ මුදල් ගලා යාම ගන්නවා. ඒ කියන්නේ අර තුනේ එකතුව. හරි? මම මේ ගාන කියලා දෙන්න කලින් ඒක කියන්නේ. දැන් මෙතන වෙනම අපි අරන් යනවා මෙහෙයුම් වල 380යි ආයෝජන වල සුද්ධ මුදල් ගලා යාමක් අපි ධන ඉලක්කම්. හරි? ගලා යාම 160යි. මූල්‍ය වල සුද්ධ ගලා යාම 120යි. හරි? මෙතන දුවේ පුතේ මෙතන චූටි දෙයක් තියෙනවා. මෙතන වරහණක් එන්න ඕනේ. හරි ඒක මට අත්පසු වෙලා තියෙනවා.
right සුද්ධ මුදල් ගලා යාමක් එතකොට ආයෝජන මූල්‍ය වල නම් සුද්ධ මුදල් ගලා ඒම මේ තුනේ එකතුව ගත්තා මෙතනට හරි මම අර කිව්වනේ ගාන පටන් ගන්නකොට නේද අවුරුද්දේ මුල තිබ්බ ශේෂය ඉඳන් අවුරුද්දේ අග ශේෂය වෙනකම් වෙනස් වුණේ කොහමද දැන් අපි සියලුම ගනුදෙනු වලින් සුද්ධ මුදල් ගලා ඒමකෝ ගලා යාම ගත්තා නම් මොකද අපි කරන්න ඕනේ අවුරුද්ද මුල තිබ්බ ශේෂයට අරක එකතු කරා නම් හෝ අඩු කරා නම් අවුරුද්දේ අග තිබ්බ ශේෂය එනවා නේද අන්න ඒක තමයි මේ ආකෘතියෙන් කරන්නේ හරි එතකොට මේ බලන්න 340 සුද්ධ වශයෙන් මුදල් ඇවිල්ලා තියෙනවා ව්‍යාපාරයට එහෙනම් අපි මොකද කරන්නේ අපි අවුරුද්ද පටන් ගන්න දවසේ තිබ්බ ශේෂය ඊළඟට දා ගන්නවා අර බලන්න 2018 මුදල් හා මුදල් වලට සමාන ද 18 3යි 30 කියන්නේ 2018 4යි 1 ඉරුම් වර්ෂය පටන් ගන්න දවසේ 120ක් තිබිලා තියෙනවා. ඔන්න බලන්න ඒකත් එකට එකතු කරාම 2019යි මෙන්න මේ දවසට මුදල් හා මුදල් වලට සමාන දැන් මෙන්න මේක ශ්‍රේෂ්ඨ පත්‍රය අපි පෙන්නන ජංගම වත්කම් යටතේ පෙන්නන ශේෂය මේකට ටැලි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ උත්තරේ එන්න ඕනේ. 460යි. හරි? අවුරුද්දේ මුල එකට වසර තුර මූවමන්ට් එක නැත්නම් අපි මේ මුදල් ගලායම් සුද්ධ ශේෂය අපි එකතු කරාම හෝ අඩු කරාම අවුරුද්දේ අන්තිම හරි ශේෂය එනවා. ඔච්චරයි මේ ගානේ කරන්න තියෙන්නේ. හරි? හරි. එහෙනම් ඔන්න මම සියල්ල පැහැදිලි කරා. හරි? ගාන හදන්නේ කොහොමද කියලා. දැන් අපි ගාන හදාගෙන යන්නයි තියෙන්නේ. හරිද? එහෙනම් මුලින්ම පටන් ගමු. පුතේ මෙන්න මේ රතු පාට ඉරේ මේ පැත්තේ මම ආකෘතිය රූල් කරලා තියනවා. මෙතනින් දකුණු අත පැත්තේ පෙරවැඩ දහස් වලින් කියලා දාන්න. ඒක උඩායි වෙන වෙනම දහස් කියලා ලියන්න ඕනේ නැහැ. හරි? right. ඊට පස්සේ එහෙනම් බලන්න වෙනද ලැබිය යුතු. ඒ කියන්නේ ණයගැටි පාලනය කියලා මම දාලා තියෙන්නේ. හරි? ශේෂයන් දාගන්න. ආරම්භක ශේෂය කියලා 2018 331 180යි. හරි? ඊට පස්සේ අවුරුද්ද අන්තිම ශේෂය මෙතනින් දාගන්න 250යි. වෙනද ගෙනිය යුතු. කියන්නේ ණය හිමි පාලන ගිණුමක් ගහගන්න. ඇයි මේ ගිණුම ගහන්න කියලා මම කියලා දෙන්නම්. හරි? ණය හිමි පාලන ගිණුමක් ගහගන්න. ඒක දාගන්න ආරම්භක ශේෂය නේද? වගකීම් හින්දා බැර 140යි. අවුරුද්දාන්තිමට 110යි. ඔන්න දිනවා ගෙවි යුතු මෙහියුම් කියලා. එහෙනම් ගිණුමක් ගහගන්න. ඊට පස්සේ දුවේ පුතේ ඒකේ අවුරුද්ද මුල ශේෂය වල දීලා තියෙනවා. හරි? අවුරුද්ද මුල කීයක් තියෙනවද? අවුරුද්ද මුල දීලා නැහැ. හැබැයි අවුරුද්ද අන්තිම දීලා තියෙනවා. 15000යි 15යි. හරි? right. ඒ කියන්නේ අවුරුදු මුල අපි ගෙවි යුතු ශේෂයක් තිබිලා නැහැ. ගිය අවුරුද්දෙන් ගෙවි යුතු ශේෂයක් ඇවිල්ලා නැහැ. මේ අවුරුද්ද තමයි අපි ගෙවි යුතු ශේෂයක් තිබිලා තියෙන්නේ. ශේෂයේ භාගයේ 15යි. හරි? right. ඔන්න මුදල් හා මුදල් වලට සමාන දේ අවුරුද්ද පටන් ගන්න දවසේ ඔන්න පුතේ දීලා තියෙනවා 120ක් 1,20,000ක් කියලා දීලා තියෙනවා. අර අන්තිමට ප්‍රශ්නාර්ථයක් ලකුණක් දාලා තියෙන්නේ. ඇයි ඒ? ඉතින් ඒ ශේෂය තමයි අපි මේ උදාහරණ ප්‍රකාශයෙන් හොයන්නේ යන්නේ. හරි? සමහරකට ගාන දෙනවා. ගාන දෙනවා උත්තරේ. දැන් මේ ගාන නම් 460යි. මේක ඔය 120 දකුණු අත පැත්තේ 2019 331 ශේෂයෙන් යනදී 460 දෙන්නත් පුළුවන්. හරි? එතකොට ඔන්න හරි ලේසි. එතන ඔබේ ගාන හරියට හදුවා නම් මෙතන තියෙන උත්තරේ එන්න ඕනේ. ඒ වර්ෂයේ අවසානයේ මුදල් හා මුදල් වලට සමාන දෙයක් කියලා ගාන දීලා තියෙන උත්තරේ එන්න ඕනේ. හරි ලේසි. හරි? දැන් මෙතන දීලා ඉන්නේ ඉතින් අපි දන්නේ නැහැ හදුවාට පස්සේ අපේ උත්තරේ හරිද නැද්ද කියලා. ඒක වෙනම කතාවක්. හැබැයි මොනවා හරි කරලා ගාන සම්පූර්ණ කරන්න ඔබට ලකුණු ලැබෙයි. හරි? right. එහෙනම් මම පළවෙනි ගැලපෙන නාමයේ පුතේ වර්ෂය සඳහා මුළු විකුණුම් සහ ගැනුම් පිළිවෙලින් 1200ක් සහ 550ක් විය සියලුම ගැනුම් හා විකුණුම් ණය පදනම මත සිදු වුණා. හරි? අත්පිට කියලා කිව්වනම් කෙලින්ම මෙතනට දාන්න පුළුවන් නේ. හැබැයි ණය පදනමට සිදු වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා අපිට ණයකදී පාලන ගිණුමකුත් ණය හිමි පාලන ගිණුමකුත් අවශ්‍ය වෙනවා. හරිද? අපි ඒ තුලින් තමයි ශේෂයන් එහෙට මෙහෙට කරලා ගිණුම තුලින් තමයි අපි ණය ගැටියන්ගෙන් කීයක් අපිට ලැබුණද? ණය හිමි පාලන ගිණුම හරහා ණය හිමියන්ට අපි කීයක් ගෙවුවද කියලා තමයි අන්න අපි හොයාගන්නේ. අන්න ඒ නිසායි අපි මෙන්න මේ ගිණුම් දෙක රූල් කරන්නේ. හරි? right. එහෙනම් ණය ගැටි පාලන ගිණුමට දෙවිදේ දාගන්න විකුණුම් 1200යි. ඔන්න පළවෙනි ගැලපෙන්න. ඊළඟට ණය හිමි පාලන ගිණුමෙන් දාගන්න ගැනුම් තියෙනවා 550ක්. ණයට ගැනුම් හින්දා ණය හිමි පාලනෙන්නේ 550යි. හරි? ඔන්න එහෙනම් මේ ශේෂයන් දෙකත් අපි දාගත්තා. ඊළඟට වර්ෂය තුල වෙළඳ ණය ගැටියන්ට ලබා දුන් මුදල් වට්ටම රුපියල් 30000යි. දැන් මුදල් වට්ටම් කියන්නේ මොනවද?
ණය ගැටියෙන් අපිට සල්ලි ලැබෙනකොට අපි දෙන වට්ටම. ඉක්මනින් සල්ලි අය කරගන්න ඕන හින්දා අපි කියනවා පොඩි ගාණක් අඩු කරලා අපිට ඉක්මනට සල්ලි දෙන්න. හරි? රයිට්. එහෙනම් 30000යි. එහෙනම් දුන් වට්ටම් හින්දා ණය ගැටිය අඩු වෙනවා. එහෙනම් ණය ගැටිය පාලනය කිරුම් බැල දුන් වට්ටම් 30යි. හරි? ඔන්න ඒකත් අපි දැම්මා. ඊළඟට රුපියල් 35000ක ෂෙයා වීමද ඇතුළත්ව වර්ෂය සඳහා මුළු මෙහෙයුම් වියදම 95000යි. හරි? රයිට්. එහෙනම් මුළු මෙහෙයුම් වියදම අපි මෙහෙයුම් වියදම් ගියුනේ ආරම්භක එනේ අවසාන ශේෂය දීලා දින්න අපි දාගත්තා. හරිද? ඊළඟට අපි මේ ගිණුම ඇතුලේ මොකද කරන්නේ? දැන් මෙන්න බලන්න. දුවේ පුතේ වර්ෂය සඳහා මුළු මෙහෙයුම් වියදම 95000යි කියලා දීලා තියෙනවනේ. ඒ කියන්නේ මොකද්ද? ලාභ ගිණුම හර වෙලා හරි මෙහෙයුම් වියදම් ගෙවිය යුතු මෙහෙයුම් වියදම් නැත්නම් මෙහෙයුම් වියදම් ගෙවිය යුතු ශේෂයට එකතු වෙලා තියෙනවා. ගෙවලා නැහැ කියලා අපි ගන්න දැන්ට. හරි 95000යි. හරිද? එතකොට අපි ලාභ ගිණුම හර මෙන්න මේ මෙහෙයුම් වියදම් ගෙවිය යුතු මෙහෙයුම් වියදම්. හරි? මේක අපි ඕන දාගන්න මේ ගෙවිය යුතු මෙහෙයුම් වියදම් කියලා account එකේ නම දාගන්න. ලාභ කියන 95ක් දාගන්න මෙතනද. හරි? මෙන්න මේ 95000 ඇතුළේ තියෙනවලු 35000ක් ෂෙයා. ඔබ දන්නා ෂෙයා මොකද්ද? මොකද්ද වෙන්න ඕනේ? ෂෙයා යන්න ඕනේ අදාළ දේපල පිරිත් උපකරණ නැත්නම් ෂෙයා ගැලූපම යටතට යන්න ඕනේ. දැන් මේක අපි මෙතනින් අයින් කරනවා 35000ක්. ඇයි? මෙන්න මේ 35 ඇතුලේ එක අතකින් මොකද්ද? ෂෙයා වගේ දේවල් කියන්නේ පුතේ ඔබ තියරි බැලුවොත් ඔබට තේරෙයි. ෂෙයා කියන්නේ මුදල් ප්‍රවාහයක් නැති දේවල් නේ. ඇත්තටම ෂෙයා කරනවා කියන්නේ අපිට සල්ලි යනවාද එළියට? නෑ නේ. හරි? ඒක අපි ගිණුම් කරන ප්‍රමිත අවශ්‍යතාවක් හින්දා අපි ගිණුම් කරන්නේ නේද? හරි? යම් ගිණුම් කරන සංකල්පවත් එක්ක අපි එකග වෙන්න ඕන හින්දා අපි කරමු ලබන ගැළපීමක්. හරි? මූල ප්‍රකාශ වල කරන ලබන ගැළපීමක්. හරිද? right. එහෙනම් මම මේ 35 මෙතනින් අයින් කරනවා. ඇයි මට ගෙවිය යුතු ගාන හරියට හොයා ගන්න ඕන හින්දා සහ මේක අදාළ දේපල පිරිත උපකරණත් එක්ක ගැලපෙන්න ඕන හින්දා මම මේ 35 අයින් කරලා බැර කරන්න මොකද කියලා පස්සේ කියන්න. එහෙනම් මේ 35 95 අයින් කරන්න ඕන හින්දා හර ගන්නවා 35. හරි? right. අපි ඊළඟට යනවා වර්ෂය සඳහා පොලී සහ ආදායම් බදු පිළිවෙලින් 25ක් සහ 65ක් විය. හරි? වර්ෂය තුල ගෙවූ පොලී හා ගෙවූ ආදායම් බදු 20යි 75යි. හරිද? එහෙනම් දුවේ පුතේ මෙන්න මෙතන අපි මෙහියුම් ක්‍රියාකාරකම් දැන් අර මම කිව්වේ ඍජු ක්‍රමයයි වක්‍ර ක්‍රමයයි කියලා. ওই ක්‍රම දෙකේ ඇත්තම වෙනස මොකද්ද? ඔය ක්‍රම දෙකේදී ආයෝජන සහ මූල්‍ය ක්‍රියාකාරකම් කියන දෙකම එකම විදිහට තමයි ක්‍රම දෙකේම හදන්නේ. උතනදී වෙනස් වෙන්නේ මෙහියුම් ක්‍රියාකාරකම් මෙන්න මේ කොටස හදන විදිහයි වෙනස් වෙන්නේ. හරි? හැබැයි අන්තිම උත්තරේ එකයි. අපි ගන්න ක්‍රමය වෙනස්. අන්න එතනයි ඔය ඍජුවා වක්‍ර කියලා ක්‍රම දෙකකට යන්නේ. හරි? ඒ මොන ක්‍රමයේදී වුණත් මෙතන අනිවාර්යෙන් කරන්න ඕන දෙයක් තියෙනවා. ගෙවූ පොලී සහ ගෙවූ ආදායම් බදු කියන දෙක අඩු කරන්න ඕනේ. හරි? මෙහෙයුම් ක්‍රියාකාරකම් වලින් ජනනය වූ සුද්ධ මුදල් ප්‍රවාහය හොයන්නේ ඒ උත්තරේ එන්නේ ගෙවූ පොලී සහ ගෙවූ ආදායම් බදු කියන දෙක අඩු වුණාට පස්සේ. හරි? එහෙනම් ඔතන කෙලින්ම ගාන දීලා තියෙනවානේ. ගෙවූ ගාන සල්ලි වලින් හරියටම ගෙවූ ගාන 20යි 75යි. හරි? එහෙනම් ගෙවූ පොලී කියලා දාගන්න මෙතන 20ක්. හරි? ආදායම් බදු ගෙවූ ගාන දාගන්න 75ක්. හරි? දැන් මම එනවා ඔක හරියටම කිව්වොත් අපි කොහොමද සටහන් කරන්නේ? ඒ කියන්නේ අපි මෙන්න මෙතන දැන් ගිණුමක් ගහන්න ඕනෙත් නෑ මේ ගාන ගන්න. හරි? ඇයි මේ බලන්න. හරිම ලේසි දීලා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක්. ඔතන දුවේ පුතේ වක්‍ර ක්‍රමයේදී තිබුණොත් තමයි අර අවුරුද්ද තුල උපචිත පදනම යටතේ අපි දීලා තියෙන වියදම එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරන්න වෙන්නේ දැනට ඔබ ඔළුවේ තියාගන්න ගෙවූ පොලී සහ ගෙවූ ආදායම් බදු මුදලින් ගෙවපු ගාන දීලා තියෙනවා නම් ඔබට දැන් එතනින් එහාට මේ ඍජු ක්‍රමයේ යටතේ දුක් වෙන්න දෙයක් නැහැ කෙලින්ම උත්තර දෙක දාගන්නයි තියෙන්නේ. ඒ නිසා අර ඊට උඩින් කියලා තියෙන ගෙවූ පොලී ආදායම් බදු වියදම අවුරුද්දට අදාළ උපචිත පදනම යටතේ ගණනය කරපු දේ අපිට දැන් ඕන වෙන්නේ නැහැ. ඍජු ක්‍රමයේදී ඕන වෙන්නේ නැහැ. ඒක වක්‍ර ක්‍රමයේ මම කියලා දෙනකොට කියන්න ඇයි ඒක ඕන වෙන්නේ කියලා. හරි? මම ඒක මෙතන ගාවන්න යන්නේ නැහැ. නැත්තම් ඔබට තේරුම් ගන්න අපහසු වෙයි. හරි? ගෙවූ ගාන හොයාගත්තා
තියෙනවා නම් ඒක දැම්ම අනිත් ඒවා ගැන හිතන්න එපා. right. එහෙනම් වර්ෂය තුල ගෙවන ලද මුළු අතුරු ලාභාංශය 60යි. ඔන්න දුවේ පුතේ ඒක හරි ලේසියි මං කිව්වා. අපේ ලාභාංශ කාට හරි ගෙවනවා නම් ඒ අපේ සමාගමේ කට්ටිය ආයෝජනය කරපු නිසානේ නේද? එහෙනම් ඒකෙන්නේ මොකක් යටතේද? මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ. එහෙනම් මූල්‍ය ක්‍රියාකාරකම් කියන මාතෘකාව ලිව්වත් කමක් නැහැ. හරි? මම මේ වැඩි හොඳ කියලා දෙනවා මූල්‍ය ක්‍රියාකාරකම් වලින් ලද මුදල් ප්‍රවාහය කියලා. හරි? ඒ යටතේ ගෙවූ ලාභාංශ කියලා දාගන්න 60ක් වරහන්. හරි? එච්චරයි කරන්න තියෙන්නේ. ගෙවුවනේ එහෙනම් වරහන්. හරි? ඊළඟට වර්ෂය තුල සමාගමය එකක් රුපියල් 20 බැගින් කොටස් 30000ක් නිකුත් කරා. ඔන්න දුවේ පුතේ අපි නිකුත් කරේ ඈ. මෙම කොටස් නිකුත් කිරීම තුලින් රුපියල් ලක්ෂ 2ක සංචිත ප්‍රාර්ථනිත කිරීමක්ද ඇතුළත්. ඒ සමාගම් පාඩම ගැන යම් කිසි දැනුමක් තියෙනවා නම් වඩා හොඳයි. හරි? ඊළඟට නිකුත් කළ ඉතිරි කොටස් සඳහා ලැබිය යුතු මුදල වර්ෂය තුල ලැබී ඇත. හරි? සරලව මෙච්චරයිනේ. දැන් බලන්න දුවේ පුතේ. සමාගම රුපියල් 20 ගානේ කොටස් 30000ක් නිකුත් කරලා තියෙනවා. හරි? මේව කොටස් නිකුත් කිරීම තුළ රුපියල් ලක්ෂ 2ක සංචිත ප්‍රාර්ථනිත කිරීමක් ඇතුළත් වෙනවා. අර අපි කියන්නේ සංචිත ප්‍රාර්ථනිත කිරීමක් කියලා අපි කතා කරන්නේ මොකක්ද? සමාගම් පාඩමේ මොකක්ද? ප්‍රසාද කොටස් නිකුතුවක්. ඒ කියන්නේ කොටස්කාරයන්ගෙන් සල්ලි ගන්න නැහැ. මොකද කරන්නේ? දැනට සිටින කොටස්කරුවන්ට සමාගමේ සංචිත වලින් සල්ලි ඇදලා අපි සංචිත මොකද කරන්නේ? සංචිත ගිණුමෙන් අඩු කරලා අපි ප්‍රකාශිත ප්‍රාග්ධනය ගිණුමට බැර කරනවා. ඔක තමයි එන්ට්‍රි කියන්නේ. ඩබල් එන්ට්‍රි එක නැත්තම් තිත්ත සටහන යන්නේ. සංචිත ගිණුම හර ප්‍රකාශිත ප්‍රාග්ධනය බැර. බලන්න එතනදී සල්ලි ලැබීමක් හොයනවද? ලැබීමක්, ගෙවීමක්, ගනුදෙනුවක් වෙනවද? නැහැ. සල්ලි ලැබීම ගනුදෙනුවක් නෙමෙයි. අපි කියන්නේ මුදල් මේ ගනුදෙනුවක් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් එතනදී සමාගමට සල්ලි එන්නේවත් යන්නේවත් නැහැ. හරි? හැබැයි කොටස් 30000යි මේ බලන්න මම දැන් මෙතන ලියලා පෙන්නන්නම්. හරි? කොටස් 30000යි. හරි? මම වඩා හොඳට ලේසියට ගන්නම් 30යි කියන දහස් වලින්. හරි? කොටස් ඉතින් වැඩි කරනවා එකක් රුපියල් 20යි. හරි? එතකොට කොහොමද එන්නේ? හරිනම් අපි 30ක් කොටස් 30000ක් 30ක් රුපියල් 20 ගානේ නිකුත් කරාම අපිට කීයක් එන්න ඕනද සල්ලි? කීයක් දෙන්න ඕන? 600ක් හරිනම් සල්ලි ලැබිලා තියෙන්න ඕනේ. නේද? හරි? අපේ කොටස්කාරයන්ගෙන් සල්ලි 600ක් එන්න ඕනේ. හැබැයි එතනම කියනවනේ අර ලක්ෂ 2ක් සංචිත ප්‍රාග්ධනය කිරීමක් ඇතුළත් කියලා. එහෙනම් ලක්ෂ 2ක් නැත්නම් 200ක් මේක යටතේ මුදල්මය ගනුදෙනුවක් මුදලින් ලැබිලා නැහැ. අපි ඒ වෙනුවෙන් සංචිත වලින් තමයි සල්ලි අරන් තියෙන්නේ. හරි? එහෙනම් මේ 200 අඩු කරන්න ඕනේ. අපිට ඇත්තටම සල්ලි වලින් කොටස් නිකුත් කරාම සල්ලි කීයක් ලැබුණාද කියලා හොයාගන්න. හරි? කීයද?